පදාර්ථය සහ විකිරණය ගැන ගත්තොත් එහෙම විකිරණ ගැන අපි මුලින්ම කතා කරමු. විකිරණයක් කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. එතකොට විකිරණ ඕනෑම වර්ගයක විකිරණ පිට කරන හෝ උරා ගන්න ද්‍රව්‍යයකට අපි කියනවා කෘෂ්ණ වස්තුවක් කියලා. එතකොට කෘෂ්ණ වස්තුවක් වෙන්න නම් ඒක සාමාන්‍යයෙන් රළු, කළු දෙයක් වෙන්න ඕන. එතකොට තමයි එයාට පුළුවන් හැකියාව තියෙන්නේ ඕනෑම තරංග පරාසයක තියෙන විකිරණ අවශෝෂණය කරගන්න ඒ වගේම පිට කරන්න. එතකොට 100%ක් එහෙම කරන්න පුළුවන් මට්ටමට හදපු වස්තුවක් තමයි කෘෂ්ණ වස්තුවක් කියලා කියන්නේ. එහෙම වස්තුවක් සැලකුවම ඒ වස්තුව කිසියම් තැනක තියෙනවා. එයා උරාගෙන තියෙනවා හැම ආකාරයකම විකිරණ. ඒ නිසා මෙයාට හැකියාව තියෙනවා මේ විකිරණ පිට කරන්න. එහෙම විකිරණ පිට කරන්නේ මෙයා උරාගෙන තියෙන විකිරණ වලින්. ඒතර මෙයා විකිරණ උරාගන්න ශක්තියක් නේ උරාගන්නේ. විකිරණ කියන්නේ. එතකොට උරාගන්න මොකද වෙන්නේ? මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ උෂ්ණත්වයට සමානුපාතික වෙනවා මෙයා සතු ශක්තිය. එතකොට මෙයා ඒකක කාලයකදී ඒකක පෘෂ්ඨ වර්ග බලයෙන් පිට කරන විකිරණ ප්‍රමාණය නැත්නම් විකිරණ ශක්තිය සමානුපාතික වෙනවා මෙයාගේ උෂ්ණත්වයේ 4 වෙනි බලයට. ඒකට අපි කියනවා ස්ටෙෆාන් නියමය කියලා. යම් කෘෂ්ණ වස්තුවකින් ඒකක කාලයකදී ඒකක වර්ගඵලයක් මගින් පිට කරන ශක්තිය. ඒ කියන්නේ අපි ශක්තිය E කියලා ගත්තොත් E බෙදන්න ඕනේ ඒකක වර්ගඵලයක් සහ ඒකක කාලයක් නිසා A වලිනුයි T වලින්. සිම්පල් T වලින් කාලය. ඒකක කාලයක් නිසා. මෙන්න මේ ප්‍රමාණය සමානුපාතික වෙනවා කාටද? নিরপেক্ষ උෂ්ණත්වයේ 4 වෙනි වලයට. මේ වස්තුව තියෙන নিরপেক্ষ උෂ්ණත්වය කෙල්වින් වලින් අනිවාර්යෙන් දාන්න. කෙල්වින් වලින් දැම්මම එන උෂ්ණත්වය 4 වෙනි බලයට නැංගුවම ඒ නාගය තමයි මේකට සමාන වෙන්නේ. සමානුපාතික වෙන්නේ. ඒ අනුව මේ ඔක්කොමටම අපි දානෝ පොදුවේ ඒකක වර්ගඵලයකින් නිකුත් කරන ශක්තිය නිකුත් කරන ශීඝ්‍රතාවය P කියලා. අපි පවර් එක කියන්නේ ක්ෂමතාවයටනේ. ඒතර අපි දාන්නේ P නේ. ඒතර ඒකක වර්ගඵලයකින් පිට කරන ශක්තිය පිට කරන ශීඝ්‍රතාවය තමයි සමානුපාතික වෙන්නේ T වල 4 වෙනි බලයට. ඒක නිසා අපිට පුළුවන් මේ P කියන එක සමාන කරන්න නියතයක් දාන්න. එතකොට මේකට අපි කියනවා නියතයට සිග්මා කියලා. සිම්පල් සිග්මා දානවා. මේකට කියනවා ස්ටෙෆාන් නියතය කියලා. ඔන්න ඔහොම අපිට සම්බන්ධ කරන්න පුළුවන්. මේකෙත් අපි E බෙදීම T විතරක් ගත්තොත් ඒකක කාලයකදී මේ කෘෂ්ණ වස්තුවෙන් පිට කරන විකිරණ ප්‍රමාණය නැත්නම් විකිරණ පිටවන ශීඝ්‍රතාවය ගත්තොත් එහෙම වර්ගඵලයෙන් වැඩි කරලා ගන්න ඕනේ. මොකද මෙතන මේ E බෙදීම T විතරක් ගන්නකොට වර්ගඵලය අයින් කරන්න එපා. ඒතර වර්ගඵලයෙන් අරහට වැඩි වෙනවා මෙයා. ඒතර වැඩි වුණාම අපි ගන්නවා වර්ගඵලයක් දාලා. ඒතර එනවා සිග්මා A T 4. ගොඩක් වෙලාවට MCQ වලට මේක සම්බන්ධ කරලා ප්‍රශ්නයක් එනවා. සමහර වෙලාවට සෙකන්ඩ් පේපර් එකට වෙන්නත් පුළුවන්. MCQ වලට ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් එනවා. ඒක නිසා මේ සූත්‍රය දැනගන්න ඕන හැම ආකාරයෙන්ම. තේරුම් ගන්න ඕන දේ තමයි මොකද්ද කෘෂ්ණ වස්තුවක් කියන්නේ? හැම ආකාරයෙන්ම විකිරණ උරා ගන්න පුළුවන්. උරාගත්ත එකට පිට කරන්නත් පුළුවන්. ද්‍රව්‍ය වස්තුවකට. එතකොට එහෙම වස්තුවක් මොනවාද මොකද වෙන්න ඕනේ? කළු පාට වෙන්න ඕනේ. අඳුරු වෙන්න ඕනේ. ඒ වගේම රළු වෙන්න ඕනේ. එහෙම ඒව තමයි කෘෂ්ණ වස්තු කියලා ගන්න පුළුවන්. ඒතර ඒවා පහසුවෙන් තාපය උරා ගන්නවා. උරාගෙන, ඒ කියන්නේ තාපය වශයෙන් උරා ගන්නවා කියන්නේ විකිරණ උරා ගන්න. උරාගෙන ඒ හැම විකිරණයක්ම පිට කිරීමේ හැකියාවක් ඒවට තියෙනවා. ඉතින් අන්න එහෙම තමයි අපි මේ කෘෂ්ණ වස්තුවක් කියලා සලකලා ඒ ආශ්‍රයෙන් මේ කරුණු කතා කරන්නේ. එතකොට මෙන්න මේ ආකාර දෙකකින් මෙන්න මේ සමීකරණය ගන්න පුළුවන්. right. දැන් අපි බලමු ඒ සම්බන්ධව ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්න දෙකට උත්තර දෙන්නේ කොහොමද කියලා. මම මේක MCQ ස්වරූපෙන් දුන්නට උත්තර දෙන්නේ නැහැ. මොකද මේකෙදි අපි දැනගන්න ඕන. මුලින්ම අපි දැනගන්න ඕන දේ තමයි උත්තරේ හොයාගන්න දැනගන්න ඕන. දැන් උත්තර ටික දීලා තිබ්බම අපි ඒවත් එක්කනේ බලන්නේ හැමතිස්සෙම. ගාන හදන්න ප්‍රැක්ටිස් කරනවට වඩා. ඒක නිසා අපි මුලින් මෙහෙම කරලා ඊට පස්සේ ඔයගලන්ට පේපර් එකක් විදිහට දෙනකොට
අපි ඒකේ උත්තර පහත් එක්කම දෙමු. දැන් කියන උෂ්ණත්වය T වන කෘෂ්ණ වස්තුවක්. මිලිවොට් 10ක ශීඝ්‍රතාවයකින් ශක්තිය විකිරණය කරයි. එතකොට 10යි මිලිවොට් තමයි ශක්තිය විකිරණය කරන ප්‍රමාණය. කෘෂ්ණ වස්තුවක් කිව්වම නිශ්චිත කෘෂ්ණ වස්තුවන්නේ. එහෙනම් වර්ගඵලය නිශ්චිතයි. හරිද? ඒතර වර්ගඵලය ගැන හිතන්න ඕනේ නැහැ. ඒ වස්තුවම උෂ්ණත්වයේ 3යි T වන විට ශක්තිය විකිරණය කරනු ලබන ශීඝ්‍රතාවය වන්නේ. එතන මෙන්න මේක තමයි සමීකරණය. ශීඝ්‍රතාවය කියන්නේ මෙයා ශක්තිය විකිරණය කරන ශීඝ්‍රතාවය. මෙයා සහ උෂ්ණත්වය අතර සම්බන්ධයක් තියෙනවා. අනිත් ඒවා නියතයි. එහෙනම් අපිට MCQ වලදී හැමතිස්සෙම අපි කරන්න ඕනේ වෙනස් වෙන දෙන්න විතරක් ගන්න එක. මොනවාද වෙනස් වෙන්නේ? E බෙදීම T එකයි කැපිටල් T එකයි. මේ දෙක විතරක් අපි ගන්නවා. එහෙනම් අපි දන්නවා මේකේ හැටියට අපි මේක පොඩ්ඩක් අයින් කරලා මේක ක්ලියර් කරලා ලියමු. මේ ප්‍රශ්නේ හැටියට E බෙදීම T කියන එක සමානුපාතිකයි T4 වෙනි බලය කියන එක තමයි අපිට වැදගත් වෙන කාරණය. අපි අවශ්‍ය දේ විතරක් ගන්නවා. එතකොට පළවෙනි අවස්ථාවට මේ කතාව දැම්මොත් මොකද වෙන්නේ? පළවෙනි අවස්ථාවට මේ කතාව දැම්මොත් මේ 10යි කියලා දීලා තියෙන්නේ ශීඝ්‍රතාවය. මෙයා මිලිවොට් වලින්. එහෙනම් ඒක සමානුපාතිකයි T. උෂ්ණත්වයේ T මයි දීලා තියෙන්නේ. කැපිටල් වලින් දෙන්නේ. උෂ්ණත්වයේ කැපිටල් T වලින් දෙනවා කියන අනිවාර්යෙන් කෙල්වින් තමයි. T වලින් දුන්නොත් තමයි සාමාන්‍යයෙන් අපි සෙල්සියස් කියලා සලකන්නේ. මෙන්න පළවෙනි එක. අපි දන්නවා දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී කාලය 3යි T වෙලා. කාලය වෙනුව උෂ්ණත්වයේ 3යි T වෙලා. උෂ්ණත්වයේ වෙනුවට 3යි T දානවා. එයාගේ 4 වෙනි බලය. කොහොමද යන්නේ? ඊළඟට අපෙන් අහන්නේ විකිරණය කරනු ලබන ශීඝ්‍රතාවය. මෙන්න මෙයාව අහන්නේ. අපි මේක හිතමු P කියලා. තනි අකුරක් දෙමු. මෙන්න දෙවෙනි සමීකරණය. අපි හොයන්න ඕනේ මොකද්ද මේකෙන් P. P හොයන්න දෙවෙනි එක පළවෙනි එකෙන් බෙදන්න. P බෙදීම 10 සමානයි. මොකද වෙන්නේ? මෙයාගෙන් බෙදන්න. එතකොට T4 කැපෙනවා. ඒක නැවත ලියලා වැඩක් නැහැ. 3 4 වෙනි බලය. හරි. P සමානයි. උත්තරේ මොකද්ද? 10 වරක් 3 4 වෙනි බලය. 3 4 වෙනි බලය කියන්නේ 3 වරක් 3 වරක් 3 වරක් 3 81යි. 81 වරක් 10 කියන්නේ 810යි. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මේ ප්‍රශ්න වස්තුව 3යි T දක්වා උෂ්ණත්වය වැඩි කරගත්තොත් මෙයාගේ විකිරණ පිට කරනු ලබන ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? මෙගා මිලිවොට් වලින් දීලා තිබුණේ. ඒක නිසා උත්තරේ එන්නේ මිලිවොට් වලින්. මිලිවොට් 810යි. ඔන්න ඔහොම හොයන්න පුළුවන්. ඒතර බලන්න මේ සමීකරණය තමයි අපිට වැදගත්. අපි තේරුම් ගන්න ඕනේ හැබැයි සමීකරණයේ තියෙන දේවල් ටික. තේරුම් අරගෙන ප්‍රශ්නේ දුන්නාම බලන්න ඕනේ මොනවාද වෙනස් වෙන්නේ. ඒ වෙනස් වෙන ඒවා විතරක් අරගෙන අපි ප්‍රශ්නට යන්න ඕනේ මොකද කරන්න ඕනේ කියලා. ඒ වෙනස් වෙන දෙක විතරක් ගත්තම අපිට හරියම ලේසියෙන් පොඩි වෙලාවකදී මේකේ උත්තරේ හොයන්න පුළුවන්. right. එහෙනම් ඊළඟට යන්න දෙවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය උත්සාහ කරන්න තනියෙන් මේ මෙතඩ් එකමයි තියෙන්නේ. එකම වගේ දෙකක් දුන්නේ. පොඩ්ඩක් ඒකට try කරන්න පුළුවන් නිසා ඔයගලන්ට එතකොට. right. එහෙනම් පටන් ගමු. ඉක්මනින් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හොයන්න.
හරි. අපි නම් බලමු. මේ දෙවෙනි ප්‍රශ්නේ හදන්නේ කොහොමද? උෂ්ණත්වයේ 2T වන කෘෂ්ණ වස්තුවක් 20 මිලිවොල්ට් ශීඝ්‍රතාවයෙන් ශක්තිය විකිරණය කරයි. එතකොට පළවෙනි අවස්ථාවට දැම්මොත් ශීඝ්‍රතාවය 20යි. උෂ්ණත්වය කෙල්වින් වලින් දීලා තියෙනවා 2T. එයාගේ හතරවෙනි බලය. මේකේ දැම්මා මෙන්න මෙහෙම. ඊළඟට උෂ්ණත්වය 3T වෙනකොට එහෙනම් කෙල්වින් වලින් උෂ්ණත්වය 3T කියලා ගත්තොත් එයාගේ හතරවෙනි බලය සමානුපාතික වෙනවා P වලට කියලා අපි ගන්නවා. එයාව තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් විකිරණය කරනු ලබන ශක්තිය විකිරණය කරනු ලබන ශීඝ්‍රතාවය අහනවා. මේ දෙක බෙදනවා. දෙවෙනි සමීකරණය පළවෙනි සමීකරණයෙන් බෙදුවම P බෙදීම 20 සමානයි. දෙවෙනි එකේ තියෙන 3 හතරවෙනි බලය 81යි. ඊළඟට පළවෙනි එකේ තියෙන 2 හතරවෙනි 16යි. ඒ අනුව 16යි 20යි කැපෙනවා යටයි යටයි කපන්න පුළුවන් 4යි මෙතන 5යි කියලා 4 වරක් වලින් 5න් වැඩි කරා 81 10න් වැඩි කරොත් 810යි 5න් වැඩි කරනවා කියන්නේ එකෙන් භාගයක් 405යි බෙදීම 4 405 බෙදීම 4 එතකොට අපිට ලැබෙනවා 4ට 1යි බිඳුවට බිඳුවයි 5ට 1යි 4 ඒවා දශම එකක් ඉතුරුයි බිඳුවක් දැම්මම 10යි 2යි 5යි මොනවාද මිලිවොල්ට් මෙන්න මේ අවස්ථාවේ තියෙන ශක්තිය. ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. මොන ප්‍රශ්නය ආවත් මේ පාඩමේ විතරක් නෙවෙයි මොන හරි සමීකරණයක් භාවිතා කරලා උත්තර හොයන්න තියෙනවා. සාමාන්‍යයෙන් ෆිසික්ස් පේපර් එකේ MCQ වල ප්‍රශ්න 20කට වඩා එන්නේ සමීකරණයක් ඍජුව දාලා ඒකට අදාළ දේවල් හොයන්න. ඒකෙදි කරන්න ඕනේ අපි වෙනස් වෙන දේවල් හඳුනා ගන්න ඕනේ. වෙනස් වෙන දේවල් හඳුනාගෙන අහලා තියෙන දේත් එක්ක වෙනස් වෙන දේවල් හඳුනාගෙන ඒකට අනුව පුළුවන් තරම් අනවශ්‍ය දේවල් අයින් කරලා සමානුපාතික විදිහට සමීකරණ ලියලා ඒකට ආදේශ කරලා අපිට හරිම ලේසියෙන් උත්තරයට යන්න පුළුවන්. ඔක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. එතකොට මේකේ පේනවා ඔයගලන්ට මේකේ තියරි එක මේ අපි කතා කරපු තියරි එක අමාරු නෑ. සරල දෙයක් තියෙනවා. අපි තේරුම් අරගෙන හැදුවොත් මොන ප්‍රශ්නේ වුණත් අපිට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන්. එහෙනම් අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. ඒක සරල ප්‍රශ්නයක් තියෙනවා. ප්ලාන්ක් නියතය. මේ විකිරණවල ශක්තිය හොයන්න සූත්‍රයක් තියෙනවා. අයින්ස්ටයින්ගේ මේ ප්ලාන්ක් නියතය සම්බන්ධ කරලා තියෙන සූත්‍රය. මොකක්ද ඒ විකිරණ වල ශක්තිය වෙන සූත්‍රය HF. H කියන්නේ ප්ලාන්ක්ගේ නියතය. F කියන්නේ සංඛ්‍යාතය. කිසියම් සංඛ්‍යාතයකින් යුතු විකිරණයක් ඇවිල්ලා යම් පෘෂ්ඨයක වැදුණා. ඒ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන එළියට ගන්න පුළුවන්. අපි කියනවා මේකට ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. යම් පෘෂ්ඨයකට ලෝහ පෘෂ්ඨයකට විකිරණ ඇවිල්ලා වැදුණා. ඒ පෘෂ්ඨයේ තියෙන ඉලෙක්ට්‍රෝන එළියට ගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ එන විකිරණ වල තියෙන සංඛ්‍යාතය තමයි අපි F කියලා ගන්න. ඒ සංඛ්‍යාතය F නම් ඒ විකිරණයේ සතු ශක්ති ප්‍රමාණය අපි කියනවා ශක්ති පැකට් විදියට තමයි මේක එන්නේ කියලා. කියන්නේ ශක්තිය පොඩි විදියට තියෙනවා කියලා. ඒ එක පොදියකින් කරන්න පුළුවන් එක ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න එක විතරයි. ඒකට කියනවා ශක්ති ෆෝටෝනයක්. ප්‍රෝටෝනයක් නෙවෙයි ෆෝටෝනයක් කියනවා. එතකොට මේන ශක්තිය නැත්නම් විකිරණ ඇවිල්ලා වැඩිලා ඒ ශක්තිය භාවිතා කරලා ඉලෙක්ට්‍රෝන මේ පෘෂ්ඨයෙන් එළියට ගන්නවා. අපි කියනවා පෘෂ්ඨයෙන් යන්තම් ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න අවශ්‍ය ශක්තියට මේ ලෝහේ කාර්ය ශ්‍රිතය කියලා. W කියලා දානවා එක්ක phi කියලා දානවා. මෙන්න මේ W නැත්තම් phi පාවිච්චි කරන කාර්යශීලය. මේ කාර්යශීලය කියලා කියන්නේ මේ ලෝහය මත රඳා පවතින ගුණයක්. ලෝහයේ තියෙන ඉලෙක්ට්‍රෝන පහසුවෙන්ම එළියට ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන.
ඉවතට ගැනීම සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය. නැත්නම් ලබා දිය යුතු ශක්තිය. ඒ ලබා දෙන ශක්තියෙන් තමයි කාර්යය කරන්නේ. ඒකට අපි කියනවා කාර්යශීලය. එතකොට මේ එන විකිරණය සෑහීමකටපත් වෙන්නේ හරියටම සෑහෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න විතරක් නෑ. අපි කියනවා මේ එන කිරණේ සංඛ්‍යාතයට දේහලී සංඛ්‍යාතය කියලා. අපි ඒක දක්වනවා F0 කියලා. දේහලී සංඛ්‍යාතය. ඒකෙන් අදහස් කරන්නේ මේ සංඛ්‍යාතයට පුළුවන් යන්තම් ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න විතරයි. ඒ කියන්නේ හරියටම කාර්යශීලීත්වයට සමාන ශක්තියක් විතරයි මේකේ තියෙන්නේ. ඒක නිසා අන්න ඒ කිරණයේ තියෙන ශක්තිය HF වලින් හෙව්වම ඒක සමාන වෙනවා කාර්යශීලීත්වයට. අන්න එහෙම සමාන වන පරිදි තියෙන සංඛ්‍යාතයට අපි කියනවා දේහලී සංඛ්‍යාතය කියලා මේ ලෝහ පෘෂ්ඨය සඳහා. ලෝහ පෘෂ්ඨයෙන් පෘෂ්ඨයට දේහලී සංඛ්‍යාතය වෙනස්. මෙන්න මේ වගේ මොන හරි විකිරණයක් ඇවිල්ලා ලෝහ පෘෂ්ඨයක වැදුනම ඉලෙක්ට්‍රෝන පිටවීමේ ක්‍රියාවලිය අපි කියනවා මෙන්න මේ වගේ විකිරණයකින් මේ විදියට ඉලෙක්ට්‍රෝන පිටකිරීමේ ක්‍රියාවලිය ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ප්‍රකාශ කියලා කියන්නේ විකිරණයක් විදියට තමයි අපි සලකන්නේ ආලෝකය. එතකොට ප්‍රකාශ විද්‍යාව කියන්නේ ආලෝකය සම්බන්ධ විද්‍යාව. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංගවල කොටසක් තමයි ආලෝකය කියන්නේ. ඒකත් විකිරණයක් විදිහට සලකන්නේ. අදෝරක්ත පාරජම්බුල විතරක් නෙවෙයි ආලෝකය කියන්නේ දුෂ්කලාපයේ පිටින ආලෝකය කියන්නේ විකිරණයක්. ඒ විකිරණ ඇවිල්ලා වැදිලා ඒ කියන්නේ ප්‍රකාශ කිරණයක් ඇවිල්ලා වැදිලා විද්‍යුතය හට ගන්නවා. ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් වෙනවා කියන්නේ විදුලිය ගමන් කරනවා කියන එක. විද්‍යුත් ආචරණයක්. ඒ කියන්නේ විභවයක් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. කියන එක තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා කියන්නේ. එතකොට මේ වගේ විකිරණයක් ඇවිල්ලා වැදිලා ලෝහ පෘෂ්ඨයක ඉලෙක්ට්‍රෝන පිට වුණාම ධාරාවක් ගමන් කරනවා කියලා අපිට මේක පෙන්වන්න පුළුවන්. ඒක සම්බන්ධ පරීක්ෂණ තියෙනවා. එතකොට අන්නේ ක්‍රියාවලිය අපි කියනවා ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියලා. ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ තියෙන එක සමීකරණයක් තමයි මේ. දේහලී සංඛ්‍යාතය හොයන සමීකරණය. දේහලී සංඛ්‍යාතය කියලා කියන්නේ ලෝහ පෘෂ්ඨයට වැදුනම මේ විකිරණය යන්තම් ඉලෙක්ට්‍රෝන එළියට ගන්න විතරක් සෑහීමකටපත් වෙනවා නම් අන්නේ සංඛ්‍යාතය. ඒක සමාන වෙනවා. ඒකෙන් ලැබෙන ශක්තිය සමාන වෙනවා කාර්යශීලීත්වයට. ඒතර කාර්යශීලීත්වය W කියන්නේ කාර්යශීලීත්වය කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න ලබා දිය යුතු කාර්ය ප්‍රමාණය. නැත්නම් ඒකේ කියන කාර්ය ප්‍රමාණය ලබා දිය යුතු ශක්තිය. H කියන්නේ ප්ලාන්ක් නියතය. F0 කියන්නේ මේන කිරණයේ සංඛ්‍යාතය. දේහලී වෙන නම් හරියටම ඉලෙක්ට්‍රෝන එළියට ගන්න විතරයි සෑහීමකටපත් වෙන්න ඕන. සෑහෙන්න ඕන. හැබැයි සමහර ඒවා තියෙනවා. කිරණ ඇවිල්ලා වදිනවා. වැදිලා ආපහු පරාවර්තනය වෙනවා. ඒකට හේතුව තමයි මේන කිරණයේ සංඛ්‍යාතය දේහලී සංඛ්‍යාතයට වඩා අඩුයි. සංඛ්‍යාතය අඩුයි කියන්නේ ශක්තිය අඩුයි. ප්‍රමාණවත් නැහැ ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න. ඉලෙක්ට්‍රෝන ගන්න එළියට ගන්න සම්පූර්ණ ප්‍රමාණවත් නැත්නම් ඉලෙක්ට්‍රෝනය ගන්න හදන්නෙම නැහැ වැදිලා එළියට යනවා. භාගයට ගන්න කතාවක් මේකදී අපි කතා කරන්නේ. හරිද? ඒතකොට සංඛ්‍යාතේ බැරි වෙලාවත් දේහලී සංඛ්‍යාතයට වඩා අඩු නම් ඉලෙක්ට්‍රෝනයක් එළියට එන්නේ නැහැ. සමහර අවස්ථා තියෙනවා. මේ එන කිරණයේ සංඛ්‍යාතය දේහලී සංඛ්‍යාතයට වඩා වැඩි. ඒ කියන්නේ යන්තම් ඉලෙක්ට්‍රෝනයක් එළියට ගන්න අවශ්‍ය ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්තියක් ඒන කිරණයේ තියෙනවා. එතන මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝනය එළියට එනවා. තව ශක්තිය ඉතුරුයි. ඒ ඉතුරු ශක්තිය ඉලෙක්ට්‍රෝනය අරගෙන ඉලෙක්ට්‍රෝනය විසි වෙනවා. ඒ කියන්නේ අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝනයේ චාලක ශක්තියක් තියෙනවා කියලා. කයිනටික් එනර්ජි චාලක ශක්තියක් තියෙනවා. භාගයයි MV බණිය. මේ වෙලාවේදී මේන කිරණේ ශක්තිය කියන්නේ HF. හැමතිස්සෙම ශක්තිය හොයන්නේ මෙයාගේ. HF කියන එක සමාන වෙනවා මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝනය එළියට ගන්න අවශ්‍ය ශක්තිය ධන ඉලෙක්ට්‍රෝනයට දැන් ලැබුණු ප්‍රවේගයත් එක්ක තියෙන චාලක ශක්තිය. දැන් ඉලෙක්ට්‍රෝනය උපරිම වේගයකින් යන්න පටන් ගන්නවා. එතන මෙයාට තියෙන උපරිම චාලක ශක්තිය. අන්නේ උපරිම චාලක ශක්තියට සමාන වෙනවා. ඒ කියන්නේ භාගයයි M
V වර්ගය. අපි මේකට කියනවා V max කියලා. V වල උපරිමගේ. මෙයා ඉලෙක්ට්‍රෝනය ගමන් කරන උපරිම ප්‍රවේගයේ වර්ගය. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආපු කිරණය ඉලෙක්ට්‍රෝනය එළියට ගත්තා විතරක් නෙවෙයි. තව ශක්තිය ඉතුරු නිසා ඉතුරු ශක්තියෙන් මෙයාව විසි කරනවා. ඒ විසි වෙන වේගය තමයි Vn කියන්නේ. එතකොට ඒකට අවශ්‍ය ශක්තිය තමයි මේ චාලක ශක්තිය කියන්නේ. ඔන්න ඕක තමයි ඊළඟ සමීකරණය මේකේ තියෙන්නේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ඒක දැනගන්න ඕනේ. හරි. ඊළඟ කාරණය තමයි දැන් ඔන්න යම් කිරණයක් මගින් කිරණයක් ඇවිල්ලා වදිනවා ලෝහ පෘෂ්ඨයක. වැදුනට පස්සේ මේ ලෝහ පෘෂ්ඨයෙන් ඉලෙක්ට්‍රෝන එළියට යනවා. ඉලෙක්ට්‍රෝන වේගෙන් යනවා. අපි මේ කිරණය එවන්නේ ඉලෙක්ට්‍රෝන ටික එළියට ගන්න විතරයි. අපිට මේක යවන්න ඕනේ නැහැ. ඉලෙක්ට්‍රෝන එළියට ගරගෙන මේකේ ආරෝපිත පෘෂ්ඨයක් බවට පත් කිරීම තමයි බලාපොරොත්තු. එහෙමනම් මේ ඉලෙක්ට්‍රෝන වලට වැඩිපුර තියෙන ශක්තිය මැඩපවත්වන්න අමතර බලයක් දෙන්න වෙනවා. ඒ කියන්නේ මෙයා විසි වෙන එක නවත්තන්න අමතර කාර්යයක් කරන්න අපි මොකද කරන්නේ? මෙයාට විභවයක් දෙනවා. ඒ විභවයෙන් කරන්නේ මෙයා නවත්තන එක. එතකොට මේ දෙන විභවයට අපි කියනවා නැවතුම් විභවය. ස්ටොපින් වෝල්ටේජ් VS කියලා කියනවා. ඒ නැවතුම් විභවයෙන් කරන කාර්ය ප්‍රමාණය හොයන්න විභවය අපි වැඩි කරනවා ආරෝපණය. මොකක්ද ආරෝපණය? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය විභවයෙන් වැඩි වුණාම එන්නේ ඒකට අවශ්‍ය ශක්ති ප්‍රමාණය. මෙන්න මේ ශක්තිය දුන්නම ඒ ශක්තිය හරියටම සමාන වෙනවා මෙන්න මෙයාට චාලක ශක්තියට. මේ ඉලෙක්ට්‍රෝන වල තියෙන චාලක ශක්තිය මැඩපවත්වන්න ලබා දෙන ශක්තියක් තමයි මේක. එතන මේකෙන් කරන්නේ මේ අපි ලබා දෙන මේ විභවයෙන් කරන්නේ මේ ඉලෙක්ට්‍රෝනයේ ශක්තිය. ඉලෙක්ට්‍රෝනයේ වේගෙන් ගමන් කරන්න හදන ශක්තිය මැඩපවත්වන එක. ඒකට කාර්යයක් කරන්න ඕනේ. ඒ කාර්ය ප්‍රමාණය තමයි EVS කියන්නේ. ඒ අනුව මේ EVS කියන එක සමාන වෙනවා භාගයයි MV වර්ගයට. උපරිම චාලක ශක්තිය. මේක තමයි ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ තියෙන ඊළඟ වැදගත් සම්බන්ධතාවය. හරිද? එතන මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණයේ මෙන්න මේ සමීකරණ තුන තමයි අපි හරියටම දැනගත යුත්තේ. මේක සම්බන්ධ කරලා ගොඩක් වෙලාවට MCQ ප්‍රශ්න එනවා වැඩිපුරම රචනා ප්‍රශ්න එනවා. ඒක නිසා මේක ගොඩක් වැදගත්. හරිම ලේසි. තේරුම් ගන්න ඕන දේ තමයි මොකක්ද මේකේ වෙන්නේ? ප්‍රකාශ විද්‍යුත් ආචරණය. ප්‍රකාශ කිරණයක්. ආලෝක කිරණ වගේ විකිරණයක්. ඇවිල්ලා ලෝහ පෘෂ්ඨයක වැදුනා. විද්‍යුත් ආචරණය. විද්‍යුතයක් ආචරණය වෙනවා. හට ගන්නවා. විද්‍යුතයක් හට ගන්නවා කියන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන එළියට එනවා. මේ ලෝහය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. පරමාණු වල පිටතම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවතට ගැනීමේ හැකියාව මේ විකිරණ වල ශක්තියට තියෙනවා. සමහර වෙලාවට විකිරණ ඇවිල්ලා වැදිලා නැවත පරාවර්තනය වෙනවා. හේතුව තමයි අවම තියෙන්න ඕන ශක්තියක් තියෙනවා. නැත්නම් කාර්යයක් කරන්න ඕන ඉලෙක්ට්‍රෝන එළියට ගන්න නම්. අපි කියනවා ඒකට කාර්යශීතය කියලා. ඒ කාර්යශීතයට සමාන ශක්තියක් දෙන්න බැයි නම්, ඊට වඩා වැඩි එකක් දෙන්න බැයි නම් ඉලෙක්ට්‍රෝන එළියට ගන්න බෑ. ඒක නිසා මෙයා වැදිලා ආපහු යනවා. දෙවෙනි අවස්ථාව තමයි යන්තම් සෑහෙනවා ඉලෙක්ට්‍රෝන එළියට ගන්න. අන්න එහෙමනම් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එළියට ගන්නවා විතරයි. අන්නේ විලාවේදී තියෙන සංඛ්‍යාතයට අපි කියනවා දේහලී සංඛ්‍යාතය කියලා. දේහලී සංඛ්‍යාතය h වලින් වැඩි කරාම සම්පූර්ණ ශක්තිය එනවා. ඒ ශක්තිය හරියටම සමානයි කාර්යශීලයට. ඉලෙක්ට්‍රෝනේ එළියට ගන්න විතරක් අවශ්‍ය වෙන ප්‍රමාණයට. ඊළඟට බැරි වෙලාවත් එන කිරණේ සංඛ්‍යාතය දේහලී සංඛ්‍යාතයට වඩා වැඩි නම් වැඩිපුර ශක්තිය තියෙනවා. ඉලෙක්ට්‍රෝන එළියට ගන්නවා විතරක් නෙවෙයි. වේගයෙන් විසි කරනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන වලට චාලක ශක්තියකුත් එනවා. එතකොට අපි ලබා දුන්න මුළු ශක්තිය සමානයි කාර්යශීලයේ දන චාලක ශක්තිය වෙනවා.
සමහර වෙලාවට අපිට ඕනේ මේ ඉලෙක්ට්‍රෝන එළියට ගත්ත ඉලෙක්ට්‍රෝන වලින් මේ පෘෂ්ඨයේ ආරෝපණයක් ඇති කරන්න. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන එළියට විසි වෙලා හරියන්නේ නැහැ. ඒ පෘෂ්ඨයේම තියාගන්න ඕනේ. ඒකට අපි කරන්නේ මේකට විභවයක් ලබා දීලා ඒ විභව සැපවීම මගින් ඉලෙක්ට්‍රෝන වල වේගයෙන් මැඩ පවත්වනවා. අන්න ඒකට අවශ්‍ය විභවයට අපි කියනවා නැවතුම් විභවය කියලා. Vs. ඒකෙදි ලැබෙන ශක්තිය හොයන්න ආරෝපණයෙන් වැඩි කරන්න ඕනේ. එහෙමනම් ඒ ආරෝපණ ප්‍රමාණය අපි වැඩි කරාම විභවයෙන් නැවතුම් විභවයෙන් ලැබෙන ශක්තිය ලැබෙනවා. ඒක සමානයි හරියටම ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තිය. මොනවද තමයි මේකේ කතන්දරය. එහෙනම් අපි යමු ප්‍රශ්න වලට. ප්ලාන්ක් නියතයේ ඒකක වන්නේ. මෙන්න බලන්න E සමාන hf අයින්ස්ටයින්ගේ සමීකරණේ ප්ලාන්ක් නියතය කියන්නේ h යුක්ත කරලා ආදේශ කරන්න තියෙන්නේ. E බෙදීම f වෙනවා. E කියන්නේ මොකද්ද? ශක්තිය. ජූල් වලින් මයිනවා. සම්මත ඒකකේ. සංඛ්‍යාතය හර්ට්ස්. හර්ට්ස් කියන්නේ තත්පරයට. ඒ කියන්නේ එකයට තත්පර. නැත්තම් s ඍණ 1. ඒක උඩටම ගියාම js වෙනවා. තත්පර ජූල් තමයි h වල ඒකක. ප්ලාන්ක් නියතයේ ඒකක වෙන්නේ. ඊළඟට ඉලෙක්ට්‍රෝන වෝල්ට් මගින් මනින් ලබන්නේ කවර රාශියද? වෝල්ට් වලින්මයි ඉන්නේ විභවාන්තරය. E වලින්මයි ඉන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. විභවාන්තරයේ ආරෝපණයෙන් මැන්නම් මොකක් වෙයි? V ආරෝපණයට අපි දානවනේ Q කියලා. මෙන්න මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දැන් අපි දන්නවා ශක්තිය කියලා. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. අපි දන්නවා Q කියන්නේ IT. Q සමානයි IT. Q වලට දාන්න පුළුවන් IT කියලා. ඒ වගේම විභවයයි ශක්තියයි අතර සම්බන්ධයක් තියෙනවා. විභවයයි ශක්තිය අතර සම්බන්ධය මොකක්ද? ඒකෙන්ම කෙලින්ම ගන්නත් පුළුවන්. විභවයයි ශක්තිය අතර තියෙන සම්බන්ධය තමයි ඒකක ආරෝපණයක් ගලා යාම සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රමාණය. තමයි අපි කියන්නේ විභවාන්තරය කියන්නේ. එහෙනම් V1යි Q1යි වැඩි කරාම ශක්තිය එනවා. එහෙනම් කෙලින්ම ශක්තිය ඒකක විදිහට ගන්නත් පුළුවන්. නැත්නම් මේක අපිට ශක්තිය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ක්ෂමතාවය අපි ගන්නවා මතකද? විද්‍යුතයේදී VI කියලා. මෙහෙම හදාගන්න පුළුවන්. VI කියලා අරගෙන මේකෙන් අපි I යුක්ත කරලා Q බෙදීම T දැම්මම TT කැපිලා ගිහිල්ලා කෙලින්ම එනවා VQ කියන්නේ නැවත ශක්තියමයි කියන්නේ. අවසානයේ මතක තියාගන්න ඕන දේ තමයි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තියමයින එකකයක්. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ කොච්චරද කියලා දැනගන්න ඕන. ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක් කියන්නේ 1.6 වැඩි කිරීම 10⁻19යි. මේ වගේ ශක්ති ප්‍රමාණය. ඉතා කුඩා ශක්ති ප්‍රමාණයක් තමයි මේ ශක්ති ෆෝටෝනයක ගබඩා වෙලා තියෙන්නේ. ඒක නිසා ඒවා මනින්න ජූල් ඒකකේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට හරියන ඒකකයක් විදිහට ඉලෙක්ට්‍රෝන වෝල්ට් ඒක නිසා 10⁻19ට නම් වල හදාගෙන තියෙනවා. ඕක තමයි මේකෙදි කරන දේ. රයිට්. අපි නම් යමු ඊළඟ ප්‍රශ්න වලට. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මේ සම්බන්ධව. ස්ටෙෆාන් නියමය සම්බන්ධ කරලා තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක නම් ලොකු ගැටලුවක් නෑ මම හිතන්නේ. මොකද අපි ඒකත් කතා කරලා ඊළඟ ප්‍රශ්නටම යමු. මේකේ කියනවා බලන්න මේ ප්‍රශ්නේදී ස්ටෙෆාන් නියතයේ සිග්මා කෘෂ්ණ වස්තුවකට ඒකක වර්ගඵලයක E ශීඝ්‍රතාවයෙන් ශක්තිය විකිරණය කරනවා. ඒ උෂ්ණත්වය අපි දන්නවා මේකේ සමීකරණය මොකක්ද? ඒකක වර්ගඵලයක්. දැන් අපි දාන සමීකරණය මොකක්ද? ශීඝ්‍රතාවයෙන් තියෙන්නේ E ශීඝ්‍රතාවය. අපි දන්නවා E බෙදීම AT තමයි අපි ගන්නෙ සමානයි කියලා සිග්මා T 4ට. ඕකනේ කතාව. මෙන්න මේ සමීකරණය මොකද වෙලා තියෙන්නේ? ඒකක වර්ගඵලයක් වුණාම මේ වර්ගඵලය එකක් වෙනවා. E බෙදීම T තමයි මෙතනදී ශීඝ්‍රතාවය කියලා කියන්නේ. ශක්තිය පිටවන ශීඝ්‍රතාවය. ඒතර E බෙදීම T කියන එක තමයි E කියලාම දීලා තියෙන්නේ. ඒක නිසා අපි E කියලා ගන්නවා ශක්තිය පිටවන ශීඝ්‍රතාවය.
එතකොට මෙහා එකක් වුණාම ඉතුරු වෙන්නේ මේ ටික විතරයි. සිග්මා T 4. අපෙන් අහන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වය උක්ත කරන්න. එහෙනම් E බෙදීම සිග්මා තමයි එන්නේ. T වලට. හැබැයි T 4නේ. 4 වෙනි බලය අයින් කරන්න 4න් එකේ බලය දෙපැත්තටම දාන්න. එතන මෙතනට එන්නේ 4න් එක බලය. 4න් එකේ බලය. නැත්නම් 4 මූලය කියලා අපි කියනවා. ඔන්නම හදන්න පුළුවන්. right. ඔන්න දැන් අපි යනවා ඊළඟට අපි දැන් මේ කතා කරමින් හිටිය ප්‍රශ්න වලට. සංඛ්‍යාත F ආලෝක කිරණයක් කාර්යශීලය 2.2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වන ලෝහ පෘෂ්ඨයකට පතිත වී 0.2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් උපරිම චාලක ශක්තියෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි. HF කී අගේ වන්නේ. මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ ඔන්න විකිරණයක් ඇවිල්ලා බදිනවා. විකිරණයේ සංඛ්‍යාත F නේ. ප්ලාන්ක් නියතයෙන් වැඩි කරාම ශක්තිය එනවනේ. එහෙනම් මේ එන විකිරණයේ ශක්තිය තමයි HF කියන්නේ. W දීලා දෙනවා. W කියන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්මයි කතන්දරය යන්නේ. ඒ නිසා අපි ඉතින් ඒ විදිහටම හදමු. 2.2. කාර්යශීලය 2.2. ඒ කියන්නේ HF ඇවිල්ලා වැදුනා. අපි දන්නේ නැහැ කොච්චරද කියලා. හැබැයි ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් එළියට ගත්තා. ඒකට මෙච්චර ගාණක් ගියා. හැබැයි ඉතුරු වෙලා දෙනවා තව ටිකක්. ඒකෙන් තමයි චාලක ශක්තිය ඇති වෙන්නේ. කොච්චරක් ඉතුරු වෙලාද? 0.2ක් ඉතුරු වෙලා. මේකට ඉතින් සූත්‍ර ඕනෙත් නැහැ. මූලික අවබෝධය තියෙනවා නම් මේක තේරෙනවා. මොකද්ද? HF තමයි ශක්තිය වැදුනා. වැඩ දෙකක් කළා. එළියට ඉලෙක්ට්‍රෝන ගත්තා. ඉලෙක්ට්‍රෝන විසි කරා. එහෙනම් අපි දන්නවා HF කියන එක සමාන වෙනවා කාටද? කාර්යශීලය ධන උපරිම චාලක ශක්තිය. චාලක ශක්තිය උපරිම අගය. මොනවම නෙන්නේ. ඉතින් මේ දෙකම දන්නවනේ. මෙයා දන්නවා 2.2. මෙයා දන්නවා 0.2. ඒ අනුව 2.4. උත්තරේ 2.4යි ඉලෙක්ට්‍රෝන වෝල්ට්. තියෙන එකකින්ම දානවා. මොකද දෙකම දීලා තියෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් නිසා. එහෙම නොදුන්නා නම් අපිට ඉලෙක්ට්‍රෝන වෝල්ට් වල ප්‍රමාණය අරගෙන අනිත් ඒවාට යන්න වෙනවා. නමුත් මේකේ එහෙම ප්‍රශ්නයක් නැහැ. right. එහෙනම් පොඩි ටයිම් එකක් දෙන්න. 7 වෙනි ප්‍රශ්නේ කරන්න විනාඩි 2ක්. පොඩින් කරමු. හරි එහෙනම් බලමු. සංඛ්‍යාත F ආලෝක කිරණයක්. කාර්යශීලය 6.6 වෝල්ට්. දැන් මේ කතාව වගේම තමයි. සංඛ්‍යාත F වෙච්ච කිරණයක් ඇවිල්ලා වදිනවා. එහෙනම් මේක HF නේ ශක්තිය. වදින්නේ කාර්යශීලය කීයක් වන එකද? කාර්යශීලය 6.6 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වෙන පෘෂ්ඨයක වදිනවා. යන්තම් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරයි. යන්තම් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා කියලා කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන එළියට එනවා විතරයි, චාලක ශක්තියක් නැහැ. ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ දේහදී සංඛ්‍යාතයෙන්. එහෙනම් HF කියන එක W වලට තමයි සමාන වෙන්නේ. චාලක ශක්තියක් නැහැ. යන්තම් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා කියලා කියන්නේ. එතකොට H අපි දන්නවා 6.0 දැන් අපි කෙලින්ම අවශ්‍ය දේම උක්ත කරලා ගමු. සංඛ්‍යාතය අහලා තියෙන්නේ. සංඛ්‍යාතය හොයන්න පුළුවන්. W වෙදීම
H වලින් W දීලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින්. ඒක නිසා අපි ඒක ජූල් වලට හරවන්න ඕනේ. 6.6 වැඩි කිරීම 1.6 වැඩි කිරීම 10/19 ජූල් වලට හැරෙමු. බෙදීම H කොච්චරද දීලා තියෙනවා 6.6 වැඩි කිරීම 10/17 බලන්න. එතකොට 6.6 කැපිලා යනවා 1.6ක් ඉතුරු වෙනවා. ඊට අමතරව 10/14 උඩට ගියාම 10/14 වෙනවා. 10/14යි 10/19 කියන්නේ 10/5. මොකක්ද සංඛ්‍යාතය හර්ට්ස් වලින්. හරිද? රයිට්. ඔන්න ඔය වගේ අපිට ඒ දීලා තියෙන ආකාරය අනුව ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ජූල් වලින් තියෙන්නේ H වලගේ ජූල් තප්පර වලින්. එතකොට අපි අනිත් හැම එකක්ම මේ විදිහට හදා ගන්න ඕනේ. ඒතර ඉලෙක්ට්‍රෝන වෝල්ට් නිකන් දාලා හරියන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන වල පරිවර්තනය කරන්න ඕනේ ජූල් වලට. එතන මෙයක් ජූල් තියෙන්නේ, මෙයක් ජූල් තප්පර තියෙන්නේ. එතන ජූල් කැපුණාම තප්පරයට, ඒ කියන්නේ හර්ට්ස් වලින් උත්තරය. හරි. ඔන්න ඔය වගේ තමයි ඔය ප්‍රශ්න හදන්නේ. ප්‍රකාශ විද්‍යුත් ආචරණය. එහෙනම් අපි යනවා ඊළඟට අනිත් කොටස. තවත් කොටසකට. මොනවාද? විකිරණ. පිට වෙන ද්‍රව්‍ය තියෙනවා. විකිරණශීලීතාවය. විකිරණශීලී ද්‍රව්‍ය කියලා අපි කියන්නේ. විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු හදන්නේ කොහොමද? විකිරණ වර්ග තුනක් තියෙනවා. මොනවාද මේ විකිරණ වර්ග තුන? ඇල්ෆා, බීටා, ගැමා. විකිරණ වර්ග තුනයි. මොනවාද මේ විකිරණ කියන්නේ? සමහර ද්‍රව්‍ය තුල තියෙනවා අස්ථායී බව නිසා තියෙන විශේෂ ගුණයක්. මොකද හැම මොහොතකම ද්‍රව්‍ය පිට කරමින් නැත්නම් විකිරණ පිට කරමින් ඒව ක්ෂය වෙනවා. ස්වයං සිද්ධව ඉබේම සිදුවන ක්‍රියාවලියක් තමයි මේ. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා විකිරණශීලීතාවය කියලා. ඒතර ඇල්ෆා කියන්නේ අපි දානවා ධන 2යි 4යි. යටින් දාන්නේ අපි පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන. උඩින් දාන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ඒ කියන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන ගාන. සාමාන්‍යයෙන් ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන ධන නියුට්‍රෝන විදිහින් හැදුවට පරමාණුක ක්‍රමාංකය ප්‍රෝටෝන ගානට වගේම ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. හැබැයි අපි සලකන්නේ මේ විකිරණශීලීතාවයේදී බොහෝ විට න්‍යෂ්ටි ගැන. න්‍යෂ්ටි ගැන සලකන නිසා ඉලෙක්ට්‍රෝන අපි අතහැරලා දාලා මැද ටික විතරයි සලකන්නේ. ඒක නිසා අපි ප්‍රෝටෝන ගානට සමානයි කියලා තමයි ඍජුව ගන්න. බීටා කියන්නේ අපි දානවා ඍණ 1 බිඳුව. ඇල්ෆා කියන්නේ ඇත්තටම හීලියම් න්‍යෂ්ටි. හීලියම් කියන පරමාණුවේ න්‍යෂ්ටිය ගත්තම අපි දානවා ධන 2යි. මේ ධන 2යි කියලා දාන්නේ ඉලෙක්ට්‍රෝන 2 ගිහිල්ලා කියන එක. ඒතර ධන ආරෝපිතයි ප්‍රෝටෝන විතරයි තියෙන්නේ. මෙතන දානවා 4යි. ප්‍රෝටෝන 2යි නියුට්‍රෝන 2යි තියෙන්නේ. හීලියම් න්‍යෂ්ටි තමයි ඇල්ෆා කිරණ කියලා කියන්නේ. බීටා කිරණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බීටා ධන, අනිත් එක බීටා ඍණ. බීටා ඍණ කියන්නේ අපි දන්න සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන. අධිවේගී ඉලෙක්ට්‍රෝන වලට තමයි බීටා ඍණ කියලා කියන්නේ. ඒක අපි දානවා මෙහෙම. ඉලෙක්ට්‍රෝනයක් සංකේතවත් කරනවා මේ විදිහට. එයාගේ ආරෝපණය ඍණ 1යි ස්කන්ධය නැහැ. සාමාන්‍යයෙන් ප්‍රෝටෝන ස්කන්ධයෙන් 1841යිනේ ඉලෙක්ට්‍රෝනයක්. ඒතකොට නොගෙනිය හැකි තරම් කුඩායි කියලා අතහැරලා දාන්න පුළුවන්. ඒතකොට මෙයාගේ ස්කන්ධය බිඳුවයි කියලා සලකනවා. ආරෝපණය ඍණ 1යි. බීටා ධන වුණාම ඒත් ඉලෙක්ට්‍රෝනයක් වගේ කියලා තමයි අපි හිතන්නේ. ඒකෙදි අපි E කියලා දාන්නේ නැහැ. ඒකට දාන්නේ B තමයි. ඒකෙදි අපි ගන්නෙ ඉලෙක්ට්‍රෝනයට හැමාතින්ම සමාන ආරෝපණය ධනවන අංශුවකට තමයි අපි කියන්නේ බීටා ධන කියලා. එතකොට විකිරණ වර්ග තුනක් තියෙනවා ඇල්ෆා බීටා ගැමා. ඇල්ෆායි බීටායි දෙකම අංශු වර්ග. ඇල්ෆා කියන්නේ හීලියම් න්‍යෂ්ටි, බීටා කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන, ගැමා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග විශේෂයක්. ඒකට ආරෝපණයක් හෝ ස්කන්ධයක් නැහැ. හැබැයි විකිරණ ගුණ පෙන්වනවා. අතිවිශාල ශක්තියක් පිට වෙන්න හේතුවක් වෙනවා මේ ගැමා. ඒතකොට ඇල්ෆා බීටා ගැමා තමයි විකිරණ වර්ග තුන වෙන්නේ.
ඒ වගේම ඇල්ෆා බීටා ගැමා වල විනිවිද යාමේ හැකියාව තියෙනවා මේ තුනට. විකිරණශීලී ද්‍රව්‍ය වලට තවත් ද්‍රව්‍යයක් විනිවිද යාමේ හැකියාව තියෙනවා. විනිවිද යාමේ හැකියාව වැඩිම කෙනා තමයි ගැමා. මොකද ඒක අංශුවක් නෙවෙයි. ඒක විද්‍යුත් චුම්බක තරංගයක්. ඊළඟට විනිවිද යාමේ හැකියාව බීටා, අඩුම විනිවිද හැකියාවක් තියෙන්නේ ඇල්ෆා. ඒ වගේම මේ විකිරණ වලට හැකියාව තියෙනවා තවත් පරමාණුවක් හෝ අයනයක් ආරෝපණය වෙනස් කරන්න. ආරෝපණය බලපෑමක් කරන්න හැකියාව තියෙනවා. ආරෝපිත එකක් නම් ආරෝපණයට බලපෑමක් කරන්න පුළුවන්. ආරෝපණය නොවුන එකක් නම් ආරෝපණය කළ හැකි වෙනවා. ඒ කියන්නේ පරමාණු ආරෝපණය කර ගැනීමේ හැකියාව, ආරෝපිත කිරීමේ හැකියාව මේ ඇල්ෆා බීටා ගැමා වලට තියෙනවා. ඒකේ ගැමා වලට තමයි අඩුම ආරෝපණ හැකියාව තියෙන්නේ. මොකද මෙයා ආරෝපිත එකක් නෙවෙයි නිසා. බීටා වලට යම් හැකියාවක් තියෙනවා. ඊට වඩා හැකියාවක් ඇල්ෆා වලට තියෙනවා. මොකද ඒකේ ආරෝපණය වැඩි නිසා. ඒතර මේවට විනිවිද යාමේ හැකියාව තියෙනවා. තව අංශුවක් ආරෝපණය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම අස්ථායී පරමාණු වලින් මේ ඇල්ෆා බීටා ගැමා පිට වෙලා අලුත් ස්ථායී පරමාණු හැදෙනවා. හරි. අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් වෙලාවට අපිට MCQ වලට දෙනවා. උදාහරණයක් තමයි මේක. අපි මේකම බලමු. ස්කන්ධ ක්‍රමාංකය 280ක් හා පරමාණු ක්‍රමාංකය 126ක් වෙන X කියලා පරමාණුවක් තියෙනවා. පරමාණු ක්‍රමාංකය යටින්නේ දාන්නේ. මේකට අපි දාන්නේ මොනවාද? ප්‍රෝටෝන දාන්නේ. ස්කන්ධ ක්‍රමාංකය උඩින්නේ දාන්නේ. ප්‍රෝටෝන ධන නියුට්‍රෝන තමයි උඩ තියෙන්නේ. මෙයා ක්ෂය වෙනවලු. ක්ෂය වෙලා P ඇල්ෆා අංශු දෙකකුයි යට නෙවෙයි නම කරන්නේ. ඇල්ෆා අංශු දෙකකුයි බීටා අංශුකුයි නිකුත් කරනවා. ඇල්ෆා අංශු දෙකක්. ඇල්ෆා දෙකක් නිකුත් කරනවා. ඇල්ෆා කියන්නේ ධන 2යි 4යි. මේ වගේ දෙකක් නිකුත් කරනවා. බීටා අංශුවක්. බීටා කියන්නේ ඍණ 1යි බිඳුවයි. නිකුත් කරනවා. එහෙම නිකුත් කරලා වෙන જાතියක් හදනවා. අපි හිතමු හදන જાතිය y කියලා. මොකද වෙන්න ඕනේ මේවැ පරමාණුක ක්‍රමාංක මේකේ පරමාණු ක්‍රමාංකයට සමාන වෙන්න ඕනේ මේකේ ස්කන්ධ ක්‍රමාංක මේකේ ස්කන්ධ ක්‍රමාංකයට සමාන වෙන්න ඕනේ. අර සමීකරණයක් තුලනය කරනවා වගේ. හරිම සරලයි. දැන් බලන්න මේ පැත්තේ පරමාණුක ක්‍රමාංකය ගත්තොත්. ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන ගත්තොත් ධන 2ේව 2යි. ධන 4යි. අය ඇල්ෆා අංශු දෙකක්නේ. මේකේ තියෙන්නේ බීටා එක අංශුවයි. ඍණ 1යි. සමස්තය ධන 4යි ඍණ 1යි ධන 3යි. 121ක් වෙන්න තව ඕනේ 118යි. එහෙනම් මේ පැත්තට 118යි එන්න ඕනේ y වලට. 118යි ඍණ 1යි ධන 4යි සුළු වුණාම 121 වෙනවා. ওই වගේම අපිට ස්කන්ධ ක්‍රමාංක හොයන්නත් පුළුවන්. මෙයාගේ ස්කන්ධය බලන්න නියුට්‍රෝන ධන ප්‍රෝටෝන. 4 2 8යි. බීටා වල බිඳුවයි. ස්කන්ධයක් නැහැ. එතකොට මෙයා කීයක් විය හැකිද? 280 වෙන්න නම් 8ට 272ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් මෙතන ගාන 272යි. මෙන්න මේක 272යි. මෙතන 8ත් එක්ක එකතු නම් 280යි. එහෙනම් අලුතෙන් හැදෙන න්‍යෂ්ටිය මේකයි. එයාගේ ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකය අහනවා. සමහරවල්ලාට නියුට්‍රෝන ප්‍රෝටෝන ගාන අහන්නත් පුළුවන්. ප්‍රෝටෝන ගාන මේ ගාන ප්‍රෝටෝන ධන නියුට්‍රෝන තමයි මේ තියෙන්නේ. එහෙනම් නියුට්‍රෝන ගාන ඇහුවොත් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාම ඒකත් ගන්න පුළුවන්. එහෙමනම් 8 වෙනි ප්‍රශ්නේ ගොඩක් ලේසි. හදන්න බලන්න 8 වෙනි ප්‍රශ්නේ. ඉක්මනින්
බලමු ඊළඟ ප්‍රශ්නේ. අපි හිතමු මේකත් xමයි කියලා. මේකේ පරමාණු ක්‍රමාංකය 92යි. ස්කන්ධ ක්‍රමාංකය 239යි. බීටා නිකුත් කරමින් බීටා අංශුවක් නිකුත් කරමින් තමයි ෂය වෙන්නේ. හරිද? බීටා අංශුවක් කියන්නේ මොකක්ද? ඍණ 1 බිංදුව. එහෙනම් හැදෙන එක අපි හිතමු අර වගේම y කියලා. මොකද වෙන්න ඕනේ? 92ට මේ පැත්ත සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙතන 93 දැම්මොත් තමයි එකක් අඩු වුණාම 92 වෙන්නේ. එහෙනම් මේකේ පරමාණු ක්‍රමාංකය 93යි. ඒ වගේම 239 වෙන්න ඕනේ. මේකේ ස්කන්ධයට බලපෑමක් නැහැ. එහෙනම් 239ම තමයි. එහෙනම් ඔන්න හැදෙන එකේ පරමාණු ක්‍රමාංකය 93යි, ස්කන්ධ ක්‍රමාංකය 239යි. බීටා එකක් විතරයි විමෝචනය වෙන්නේ. ඒක නිසා. හරි. අපි යනවා දැන් ඊළඟට ඊට පස්සේ වැදගත් වෙන ප්‍රධාන කාරණේ. මොනවාද? අර්ධ ආයු කාලය. ඒතර මේ වගේ අංශු ෂය වෙනවා. එතකොට ෂය වීමට ලක්වන අංශු තියෙන නිසා මේ විකිරණ ගැන කතා කරනකොට අපිට වැදගත් වෙනවා අර්ධ ආයු කාලය කියන එක. මොකද්ද මේ අර්ධ ආයු කාලය කියන්නේ? විකිරණශීලී ද්‍රව්‍ය එයාගේ ආරම්භක තියෙන න්‍යෂ්ටි ක්‍රමාංකය අඩක් වීමට ගතවන කාලය. අපි හිතමු මෙන්න තියෙනවා යම් විකිරණශීලී ද්‍රව්‍යයක්. මෙයාගේ තියෙනවා අංශු 256ක්. හිතන්නකො අපි හිතමු න්‍යෂ්ටි 256ක් දැන්ට තියෙනවා මේ ද්‍රව්‍යය. මොකද වෙන්නේ? මෙයාගේ අර්ධ ආයු කාලය අපිට දීලා තියෙනවා විනාඩි 10යි. අර්ධ ආයු කාලය විනාඩි 10යි. අර්ධ ආයු කාලය විනාඩි 10යි කියන එකෙන් අදහස් කරන්නේ මේ විකිරණශීලී ද්‍රව්‍ය තියෙන ප්‍රමාණයෙන් භාගයක් වෙන්න. ඒ කියන්නේ 128ක් වෙන්න. ගතවන කාලය විනාඩි 10යි කියන එක. ඒක විතරක් නෙවෙයි. ඒ 128 නැවත භාගයක් වෙන්න. ඒ කියන්නේ 64ක් වෙන්න. ගතවන කාලයත් ඒකමයි. අර්ධ ආයු කාලයමයි. විනාඩි 10යි. ඒක ආපහු භාගයක් වෙන්න. ගතවන කාලය කියන්නේ 32ක් වෙන්න ගතවන කාලය 64 ආපහු විනාඩි 10යි. අපෙන් අහන එක ප්‍රශ්න වර්ගයක් තමයි ආරම්භයේ ගාන දීලා අර්ධ ආයු කාලය දීලා අපෙන් අහනවා. මෙයා 32ක් වෙන්න කොච්චර වෙලා යනවද? ඒතර මේ වගේ සරල එකකදී අපිට මේ වගේ ඇඳලා හදන්න පුළුවන්. 256 128 වෙන්න 1යි. 128 64 වෙන්න 2යි. 64 32 වෙන්න 3යි. 10 ඒවා 3යි 30යි. නමුත් මේක එකපාර ලොකු වෙනසක් සහිතව දුන්නොත් අපිට අමාරුයි. අපි හිතමු අපිට දෙනවා 2ක් වෙන්න. මේක ලියලී ඇඳගෙන ඉන්න ගියාම වෙලා යනවනේ. මීටත් වඩා ලොකු අගයන් දෙනවා. ඒතර අපි මේ කරන්නේ මෙයා 2 බලයක් ඉදින් ලියා ගන්න. 2 කීයද 256 කියන්නේ? 2 අපි 2 වගත්තොත් එම 2 4 8 16 32 64 128 256. 8ක් එන්නේ. 2 කියන්නේ අපි මුලින්ම 32 බලමු. 2 කීවෙනි බලයේද? 2 4 8 16 32. 2 5. 2 8 2 5 වුණා කියන්නේ බලය කීයකින් අඩු වෙලාද? 3කින් අඩු වෙලා. එහෙනම් අර්ධ ආයු කාලයව 3ක් යනවා. 10 3ක් යනවා. ඔන්න ඕක තමයි සරලම ක්‍රමය එකපාර හොයන්න. විභාගෙදී ගොඩක් වෙලාවට බල ආශ්‍රයෙන් තමයි දෙන්නේ. 2 8 2 එකක් වෙන්න. කොච්චර වෙනසක් වෙන්න ඕනද? කොච්චරක් අඩු වෙන්න ඕනද? 7ක් අඩු වෙන්න ඕන. එතකොට 7 වරක් 10 විනාඩි 70යි. අපි හිතමු මේකේ අපිට දීලා තියෙනවා 2.50 වෙනි බලය. මෙන්න මෙච්චර අංශු ප්‍රමාණයක් ඕනලු 2.10 වෙනි බලය දක්වා මෙන්න මෙච්චර අංශු ප්‍රමාණයක් දක්වා අඩු කරන්න. ඒකෙත් අර්ධ ආයු කාලයේ මේ ගාන නම් කොච්චර වෙලාවක් යනවද කියලා බලන්න අපිට මේ විදිහට බෑ. අනිවාර්යෙන් කෙටි ක්‍රමය පාවිච්චි කරන්න වෙනවා. 50 10 වෙන්න 40ක් අඩු වෙලා තියෙනවා. 40 වරක් 10 විනාඩි 400යි. ඔන්න මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. හරි. මේ අර්ධ ආයු කාලයේ මූලිකම දේ. විකිරණශීලී මූලද්‍රව්‍ය වල තියෙන ප්‍රමාණය, අංශු ප්‍රමාණය භාගයක් වෙන්න ගතවන කාලයට අපි කියනවා අර්ධ ආයු කාලය කියලා. හරි. right. මෙන්න අපිට ප්‍රශ්නයක් තියෙනවා C14 සමස්ථානිකය. කාබන් 12 කාබන් 14 කියලා කාබන් වල සමස්ථානික දෙකක් තියෙනවා. මේ කාබන් 12 සමස්ථානිකයේ තමයි වැඩිපුරම තියෙන්නේ. කාබන් 14 සමස්ථානිකයේ ගොඩක් අඩුවෙන් තියෙනවා. සියලුම ජීවි දේහ තුළ
මේ කාබන් 12 වගේම කාබන් 14 අන්තර්ගත වෙනවා. කාබන් 14 විකිනශීලී ද්‍රව්‍යයක්. ඒක නිසා ඒක ක්ෂය වෙනවා. හැබැයි අපේ ශරීර තුළ ඒ වගේම ශාකවල තියෙන මේ කාබන් 14 ප්‍රමාණය ක්ෂය වුණාට හැමතිස්සෙම නොයෙක් ක්‍රියාවලි වලින් අපිට මේ කාබන් 14 ශරීරයට එකතු වෙනවා හැම මොහොතකම. ඒක නිසා හැමතිස්සෙම කාබන් 14 සහ කාබන් 12 අතර අනුපාතය නොවෙනස්ව පවතිනවා. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ජීවියෙක් මරුණාට පස්සේ කාබන් 12 වෙනස් වෙන්නේ නැති වුණාට කාබන් 14 සමස්ථානිකේ ක්ෂය වෙනවා. හැබැයි අලුතෙන් එකතු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ හේතුව නිසා අපිට පුළුවන් යම් ජීවියෙක් මරුණාට පස්සේ කාලයක ඒකේ පොසිලියක් හම්බ වුණාම ඒක කොච්චර කාලයකට ඉස්සෙල්ලාද ජීවත් වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. අන්න ඒකට අපි කියනවා කාබන් කාල නිර්ණයනය කියලා. කාබන් වල කාලය භාවිතා කරලා නිර්ණය කරනවා මේක කොච්චර කාලයකට ඉස්සෙල්ලාද ජීවත් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ප්‍රශ්නයක් මේකේ. කාබන් 14 අර්ධායු කාලය 6000. මේක හරිම ගාන නෙවෙයි ආසන්න වශයෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ කාබන් 14 සමස්ථානිකයේ තියෙන ගාන භාගයක් වෙන්න මෙච්චර කල් යනවා. සමස්ථානිකයේ ප්‍රමාණය එකෙන් 64ක්. ඒ කියන්නේ එකක් තිබුණා නම් ඒක එක බෙදීම 64ක් වෙනවා. ක්ෂය වූ අස්තියක මෙච්චර ප්‍රමාණයක් දක්වා ක්ෂය වූ අස්තියක වයස වෙන්න පුළුවන් කීයද කියලා අහනවා. එතන මේ එක කියන්නේ මොකද්ද? 2 බිඳුවෙනි බලය. 64 කියන්නේ 2 4 8 16 32 64 ගත්තම 2 6යිනේ. ඒක උඩට ගියාම 2 ඍණ 6යි. බලන්න බිඳුව ඍණ 6 වෙලා තිනවා කියන්නේ කීයක් අඩු වෙලාද? 6 පාරක් අඩු වෙලා. ඒ අනුව 6000 ඒව 6කට කලින් තමයි මේක ජීවත් වෙලා තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ වයස 6000 ඒව 6යි අවුරුදු 36000යි. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති මේ වගේ ප්‍රශ්නයක් හදන හැටි. ගොඩක් වැදගත්. මේ වගේ ප්‍රශ්න අඩුම ගානේ අවුරුදු දෙකකට වරක්වත් එනවා. සමහර වෙලාවට රචනා ප්‍රශ්න වලටත් එනවා. ඒක නිසා මේක ගැන මේ වගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. හරි. එමුනම් අපි යනවා ඊළඟට දෙවෙනි කොටසේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න. මේකේ තියෙන්නේ අපි මේ අන්තිමටම කතා කරපු අර්ධ ආයු කාලය සම්බන්ධව ප්‍රශ්නයක්. අර්ධ ආයු කාලය සම්බන්ධව අපි අර මූලික කාරණාව දැනගන්නවා වගේම අර්ධ ආයු කාලයත් එක්ක අදාළව තියෙන තව සමීකරණ කීපයක් තියෙනවා. එකක් තමයි ක්ෂය නියතය. අපි ගන්නවා ලැම්ඩා කියලා. ක්ෂය නියතය, ක්ෂය වෙන නියතය හොයන්න තියෙන සූත්‍රයක්. අපි කියනවා ඒකට LN2. මේ මතක තියාගත යුතු සූත්‍රයක් LN2 බෙදීම අර්ධ ආයු කාලය. මේ අර්ධ ආයු කාලය කියන එක සංකේතවත් කරන්නේ T භාගය කියලා දාන්න. අර්ධ ආයු කාලය. මෙන්න මේක තමයි ඒක සූත්‍රය. මේ LN2 කියන එක ආසන්න වශයෙන් 0.7ට සමානයි කියලා අපි ගන්නවා. 6යි 9යි 3යි. නමුත් ඒක ආසන්න වශයෙන් 0.7යි කියලා ගන්න පුළුවන්. සුළු කිරීමේ පහසුව සඳහා. එතන මේ ක්ෂය නියතය හොයන සමීකරණය අපි දැනගන්න ඕනේ. ඒ වගේම යම් අවස්ථාවක ආරම්භයේ තියෙන න්‍යෂ්ටි ගාන අපිට දීලා තියෙනවා නම් n not කියලා. මේක ක්ෂය වෙනවා නම් t කාලයක්. අපි දැන් අර්ධායු කාලයේදී කිව්වේ කෙලින්ම අර්ධායු කාලයකට සමාන ප්‍රමාණයක් ක්ෂය වුණොත් නේ. එහෙම නැතුව නිශ්චිත කාලයකට පස්සේ මෙයාගේ අංශු ගාන n වුණොත් t කාලයකට පස්සේ අපි කියනවා මේ n කියන එක ඒ කියන්නේ අලුත් න්‍යෂ්ටි ගාන දැන්ට තියෙන න්‍යෂ්ටි ගාන සමාන වෙනවා කියලා n not වරක් e වල ඍණ ලැම්ඩා t වලට මේ සමීකරණයත් මතක තියාගත යුතුයි. මේකේ ලැම්ඩා කියන්නේ ක්ෂය නියතය. ක්ෂය නියතය හොයන්නේ අර්ධායු කාලය පාවිච්චි කරලා මේ සමීකරණය. t කියන්නේ කොච්චර කාලයක් ගත වුණාද ආරම්භක න්‍යෂ්ටිය
ඡය වෙන්න. අන්න මෙච්චර කාලයකට පස්සේ ඉතුරු වෙලා තියෙන න්‍යෂ්ටි ගාන තමයි මේක වෙන්නේ. මේ න්‍යෂ්ටි ගාන කාලයෙන් බෙදලා න්‍යෂ්ටියක් ඡය වෙන ශීඝ්‍රතාවය. අපි කියනවා ඒකට නම. අපි කියනවා ඒකට මේ විකිරණශීලී ද්‍රව්‍යයේ සක්‍රියතාවය කියලා. ඒ කියන්නේ න්‍යෂ්ටි ඡය වෙන ශීඝ්‍රතාවය. ඒකට අපි දානවා A කියලා. ඇක්ටිවිටි කියලා තමයි කියන්නේ. ඒක නිසා තමයි මේකට A අකුර දාන්නේ. ඇක්ටිවිටි. දැන් තියෙන මේ අංශු වල ඇක්ටිවිටි එක නැත්නම් ශීඝ්‍රතාවය. ඡය වෙන ශීඝ්‍රතාවය සමාන වෙනවා ආරම්භයේ තිබුණ ඡය වීමේ ශීඝ්‍රතාවය වැඩි කිරීම E වල ඍණ ලැම්ඩා t කියලා මේ සමීකරණයම අපිට කාලයෙන් බෙදලා හදා ගන්න පුළුවන්. එතන මෙන්න මේ සමීකරණ තුන අපිට අවශ්‍ය වෙනවා අර්ධායු කාලයේ මූලික අර්ථ දැක්වීම වලට අමතරව විශේෂයෙන්ම දෙවෙනි කොටසේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතන මේ ප්‍රශ්නය සම්බන්ධ වෙන්නේ මේවත් එක්ක. දැන් අපි යමු ප්‍රශ්නෙට. අර්ධායු කාලයේ දින 16ක් වන විකිරණශීලී ද්‍රව්‍යයකින් අර්ධායු කාලය කියන්නේ මොකද්ද? T භාගය දීලා තියෙනවා. භාගයක් වෙන්න ගත වන කාලය මේ විකිරණශීලී ද්‍රව්‍ය. 100යි බෙකරල් සක්‍රියතාවය මනින්නේ. ඒ කියන්නේ තප්පරයකදී පිටවන විකිරණ ප්‍රමාණය. නැත්නම් ක්ෂය වන අංශු ප්‍රමාණය. මනින්නේ බෙකරල් වලින්. සම්මත ඒකකය. බෙකරල් 100ක්. ඒ කියන්නේ මේ මොකද්ද මේ දීලා තියෙන්නේ? ශීඝ්‍රතාවය සක්‍රියතාවය දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දීලා තියෙන්නේ A0. ආරම්භයේ තිබුණ සක්‍රියතාවය දීලා තියෙනවා. සහිත මාත්‍රාවක් රෝගියෙකුට දෙනු ලැබේ. දින 32කට පසු එම රෝගියා තුළ පවතින විකිරණශීලී ද්‍රව්‍යයේ සක්‍රියතාවය සොයන්න. අපි දන්නවා ඉතින් අර්ධායු කාලය 16යි කියන්නේ මොකද වෙන්නේ? 100 තිබුණ එක භාගයක් වෙන්න 16ක් යනවා. දින 32ක් ගිහිල්ලානේ. එහෙනම් 16 දෙකක් ගිහිල්ලා. එහෙනම් 100 තිබුණ එක 50ක් වෙන්න දවස් 16ක් යනවා. 100 තිබුණ එක 50 වෙන්න දවස් 16ක් යනවා. 50 තිබුණ එක ආපහු භාගයක් වෙන්න තව දවස් 16ක් යනවා. එහෙනම් පැහැදිලි නේද? දවස් 16 දෙකක් කියන්නේ 32ක්. 32කට පස්සේ සක්‍රියතාවය ඉතුරු වෙන්නේ කීයද? බෙකරල් 25යි. බෙකරල් 25යි ඉතුරු වෙන්නේ. ඊළඟට අපිට කියනවා සක්‍රියතාවයේ 6.25යි බෙකරල් වනතේ රෝගියාට නිවසට යාමට ඉඩ දෙනු නොලැබේ. ගෙදර යන්න දෙන්නේ නැහැ. මොකද එයාගෙන් විකිරණ පිට වෙන නිසා අනිත් අයටත් බලපෑමක් වෙන්න පුළුවන් නිසා. රෝගියාට නිවසට යා හැකි වන්නේ විකිරණශීලී ද්‍රව්‍ය ගෙන දින කීයකට පසුද? දැන් 25ක් වෙන්න දවස් කියා 16 දෙකක්. මොකද අර්ධායු කාලයේ 16 නිසා. 25 ආපහු භාගයක් වෙනවා කියන්නේ 12මාරක් වෙන්න ආපහු වෙනවා තව දවස් 16ක්. ඒ 12මාර ආපහු භාගයක් වෙනවා කියන්නේ ඔන්න 6.25 වෙනවා. එහෙනම් 6.25 වෙන්න නම් මේ වගේ 16ව 4ක් යන්න ඕන. 16 වරක් 4. 64ක් ගියාම දින 64කට පස්සේ තමයි මෙයාට ගෙදර යන්න පුළුවන්. මාස දෙකකට පස්සේ. හරි. ඔන්න වගේ ප්‍රශ්නයක් අපිට එතකොට සරලව කරන්න පුළුවන්. ඊළඟට කියනවා දින 4කට පසු එම රෝගියා තුල පවතින විකිරණශීලී ද්‍රව්‍යයේ සක්‍රියතාවය සොයන්න. අන්න දැන් මේකෙන් හදන්න බෑ. ඇයි? අර්ධායු කාලයේ ප්‍රමාණයක් දුන්නොත් විතරයි හරියටම ඒකේ ගුණාකාර දීපොත් විතරයි අපිට මේ ක්‍රමයෙන් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඕනම ගාණක් හදන්න පුළුවන් මේ සමීකරණ වලට යන්න බෑ. ඒ සමීකරණයට යන්නේ ඉස්සෙල්ලා අපි ලැම්ඩා හොයාගන්න ඕනේ. ඒක ලැම්ඩා කියන්නේ මොකද්ද? 0.7 බෙදීම t භාගය. t භාගය කියන්නේ දින 16. ඒක ඕන එකකකින් දැම්මම කමක් නැහැ. ඒ දාන එකකේම මෙතන t වලට දැම්මම උත්තරේ හරියට යනවා. දැන් අපි යනවා මෙන්න මේ C කොටස. දින 4කට පස්සේ සක්‍රියතාවය යන්නේ නම් සක්‍රියතාවයේ සූත්‍රය දාන්න. A සමානයි. A නෝට් කීයද? මුලින් තිබුණ සක්‍රියතාවයේ 100යි. 100 දානවා. A නෝට් වරක් E වල ඝාතීය ශ්‍රිතය කියලා අපි කියනවා මේ E වලට. ඍණ ලැම්ඩා. ලැම්ඩා කියන්නේ කීයද? මේ හොයාගත්ත එක. 0.7 බෙදීම 16. වැඩි කිරීම. T කාලය කොච්චරද? අපෙන් අහලා තියෙන දින 4ක්. මෙන්න 4යි. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. අපිට එනවා 100යි
E වල ඍණ බලන්න මේ 4යි මේ 16යි කියපුවම 4ක් ඉතුරුයි. දශම 7 4ෙන් බෙදන්නවා. ඒක දශම එකක් එනවා. 3ක් ඉතුරුයි. 30ට 4ේම 7යි. 4ක් 4 28යි. දෙකක් ඉතුරුයි. 20ට 5යි. 1යි 7යි 5යි කියලා එනවා. එතකොට මෙන්න මේක මේකේ අගේ ඔයගලන්ට විභාගෙදී දෙනවා මෙච්චරයි කියලා. ඒකේ අගේ ආදේශ කළා උත්තරේ දාන්න තියෙන. නැත්නම් මෙහෙම තිබ්බම හරි. right ඊට වඩා ඒ කියන්නේ මේ අගේ දෙනවා අනිවාර්යයෙන් විභාගෙදී. එතකොට ආදේශ කළා හොයන්න ඕනේ. එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහෙම තිබ්බම හරි. දින 8කට පසු හොයන්නේ කොහොමද? ඔය විදියටම මෙතන දින 4 දැම්මා වගේ 8 දාන්න ඕනේ. ඊට පස්සේ අපෙන් අහනවා දින 5 සිට 8 දක්වා කාලය තුල සක්‍රියතාවය අඩු වීම. මොකද කරන්න ඕනේ? මේ ආපු උත්තරෙන් මේ ආපු උත්තරේ අඩු කරාම හරි. දින 4කට පසු කියන්නේ 5 පටන් ගත්ත වෙලාව වෙනකොටනේ. මේකේ සක්‍රියතාවය අපි හිතමු තිබුණා කියලා 70ක්. අපි හිතමු දින 8කට පස්සේ අපිට ආවේ 60යි. කියලා. ඒතර 5 සිට 8 දක්වා කියන්නේ 5 පටන් ගන්න 70න් 8 වෙනකොට 60යි. එහෙනම් 10ක තමයි අඩුවීමක් තියෙන්නේ. හැබැයි යහන්නේ ශීඝ්‍රතාවය. දවස් 4ෙන් බෙදන්නවා. එතකොට එනවා දවසකට බෙකරල් කීයද? බෙකරල් තේ ඍණ 1. දවසකට බෙකරල් ගන්න. තප්පර වැඩක් කන්වර්ට් පරිවර්තනය කරන්න ඕනේ නැහැ. ඒ විදිහට දාන්න. මම මේ උදාහරණ දුන්නේ. ඔයගලන්ට මේ අගයන් දුන්නා මේක හදාගන්න පුළුවන්. නැත්නම් මේ අගයන් වලින්ම තියන්න. මෙවැනි විකිරණ ගබඩා කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය සඳහන් කරන්න. සාමාන්‍යයෙන් මේවා ගබඩා කරන්නේ විකිරණ ද්‍රව්‍ය විනිවිද යෑම අවම දෙයක් තුළ. ලෙඩ් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ලෙඩ් තුලින් විකිරණශීලී ද්‍රව්‍ය විනිවිද යාමේ හැකියාව ඉතාමත්ම අඩුයි. ඒක නිසා අපි මේ වගේ දේවල් ගබඩා කරන්න විශේෂයෙන්ම රෝහල් වල පාවිච්චි කරනවා ලෙඩ්. එනම් ඔන්න ඔය වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් වෙනවා.